ආයිබෝවන් සිල්ම දරුවන්ට මම හිතන්නේ මාව ඇහෙනවා ඇති සිල්ම දරුවන්ට අද අපිට තියෙන්නේ අරුණැල්ල 31 මැක් 40 31. ඒ කියන්නේ අපි දැන් මේ 31 වෙනි දවසේ ඉන්නේ රිවිෂන් එකේ. 31 වෙනි දවසේ. right. අපි කතා කරමු අද 10:30ට ඉන්ටර්වල් එක හම්බෙන්නේ. ඊට පස්සේ ආයි 11 ඉඳලා 1:30 වෙනකන් යනවා. දැන් මේ අපි අද මේ අවසාන දවස බූරූප වලින් MCQ වෙන. දැන් අපි සමස්ත බූරූප වලින් MCQ මම හිතන්නේ 200කට වඩා කතා කරා. සමස්ත බූරූප වලින් විතර MCQ. එතකොට දැන් අදින් MCQ බූරූප වලින් MCQ ඉවර වෙනවා. ලබන සතියේ ඉඳලා සංඛ්‍යානෙන් MCQ ආරම්භ කරනවා. සංඛ්‍යානේ පාඩමේ. ඒතර එතන ඉඳලා සති 2ක් 3ක් විතර යනකම් කෙලින්ම සංඛ්‍යානෙම තමයි MCQ වෙන්නේ. හරි. ඊට පස්සේ ඉතුරු පාඩම් වලින් අපි MCQ කරමු. right. අපි යන කතා කරමු මුළුමනින්ම දක්ෂිණාර්ධ ගෝලයේ පිහිටා ඇති මහද්වීපය වනුයේ. පුතා මුළුමනින්ම දක්ෂිණාර්ධ ගෝලයේ පිහිටලා තියෙන මහද්වීපය ඕස්ට්‍රේලියානු මහද්වීපය. පිළිතුර 1. ශ්‍රී ලංකාවේ ගංගා ඇසුරෙන් වැඩිම පෝෂක ප්‍රදේශයක් හිමි කරගන්නා ගංගාව මොකක්ද කියලා අහනවා. වැඩිම පෝෂක ප්‍රදේශයක්. පුතා මහවැලි ගංගාව නේද? වැඩිම පෝෂක කලාපයක තියෙන ගංගාව මහවැලි ගංගාව. 2-3. 3. ශ්‍රී ලංකාවේ අක්ෂාංශ හා දේශාංශගත පිහිටීම නිවැරදිව දැක්වෙන පිළිතුර වනුයේ. අපේ අක්ෂාංශ වටිනාකමයි දේශාංශ වටිනාකමයි. අක්ෂාංශ වටිනාකම යන්නේ අංශක උතුරු අක්ෂාංශ 5යි කලා 55යි ඉඳලා උතුරු අක්ෂාංශ 9යි කලා 51 දක්වා. ඒ ඇවිල්ලා අපේ උතුර දකුණ කියන්නේ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා. හරි. ඊළඟට නැගෙනහිර දේශාංශ වලින් එන්නේ. අපේ රට පිළිලා තියෙන්නේ මධ්‍ය දේශාංශයට නැගෙනහිර පැත්තෙන්. නැගෙනහිර දේශාංශ 79යි අංශක 79යි කලා 41 ඉඳලා අංශක 81යි කලා 53 දක්වා තමයි අපේ රට හරියටම පිළිලා තියෙන්නේ. දැන් ඕක අපි අර පොඩි කාලේ එහෙම සමහරවිට ඕගොල්ලෝ කියලා ඉගෙනගෙන නැති උතුරු අක්ෂාංශ 5ක් 10ක් අතර නැගෙනහිර දේශාංශ 79 81 අතර තමයි ලංකාව පිළිලා තියෙන්නේ කියලා. නමුත් අපි දැන් ඇඩ්වාන්ස් නෙන්නේ. අපි හරියටම දැනගන්න ඕනේ මේක ආංශික කලාව වලින් ලංකාව හරියටම පිළිලා තියෙන්නේ කොතනද කියලා. හරි. ඒ නිසා මේකේ පිළිතුර වෙන්නේ 1. මේක චුට්ටක් ඔළුවේ තියාගෙන යන්න පොඩ්ඩක්. හරි. 5යි 55යි 9යි 51යි 79යි 41යි 81යි 53යි. ඊළඟ 4 වෙනි එක දෙවන ගණයේ භූරූප පමණක් ඇතුළත් පිළිතුර වෙනුයි. දෙවන ගණයේ භූරූප පමණක් ඇතුළත් පිළිතුර වෙනුයි. මොකද පුතේ? හෝස්ටේ මහද්වීප බැවුම සාගරික වැටි. පුතා දෙවන ගණයේ නේද මේ ඔක්කොම? අන්න ඒක ගන්න පුළුවන්. හෝස්ටේ මහද්වීපික බැවුම සාගරික වැටි තුනම දෙවන ගණයේ භූලක්ෂණ. අනිත් ඒවා ගන්න බෑ. දැන් මේකේ සංයුක්ත හේතුව හරි, ගයිකේ හරි. නමුත් ගිරිවිල කියන එක තෙවන ගණයේ එකක්, තුන්වන ගණයේ. ගල්වන තුන්වන ගණයේ එකක්. ස්වභේද නිම්නේ හරි, සෝපාන විභේදේ හරි දෙවන ගණයේ. සමානිත නැම්ම දෙවන ගණයේ හරි, උඩු නැම්ම හරි. නමුත් අරේටය කියන්නේ තුන්වන ගණයේ භූලක්ෂණය. සාගර කල්දේරාව විභේද. ඒක පුතේ සාගර කියන්නේ පළවෙනි ගණයේ භූලක්ෂණය. කල්දේරාව විභේද හරි. හරි. ඊළඟට පස්වෙනි එක තැටි භූකාරක කල්පිතේ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය වන්නේ. වැරදි කහන්නේ. නූතන මහද්වීප හා සාගරවල සම්භවය පැහැදිලි කරයි. හරි නේද පුතා? ඔව්. ආතර් හෝම්ස් ඩොන් මැකන්සේ හැරි හේස් විද්‍යාඥයින් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයකි. ඒකත් ගන්න පුළුවන් නේද? මේ ඇත්තට මේ අය තමයි මේ ඔය සාගරික පතුල්, ද්‍රෝණි පතුල් නේද? මේවා අධ්‍යයනය කරලා මේ මතවාදී ලෝකෙට ඉදිරිපත් කළේ. පොළව අභ්‍යන්තරයේ ඇතිවන සංවහන ධාරා නිසා තැටි පාවෙන බව පැහැදිලි කරයි. ඉදිරිපත් කළා. ඔව් ඒකත් හරි. මේ පොළව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන සංවහන ධාරා විශේෂම අදෝගෝලය තුල ක්‍රියාත්මක වෙන සංවහන ධාරාවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේක වෙන්නේ. හරි. වර්තමාන සාගර හා මහද්වීප නිර්මාණයට පොළව අභ්‍යන්තරයේ එකවර සිදු වූ විශාල චලනයක් තැටි පාවී යාම පිළිබඳව අදහස් ඉදිරිපත්. පුතා මේකේ වර්තමානයේ සාගර හා මහද්වීප නිර්මාණය වෙන්න පොළව ඇතුලේ එකපාරකට ලොකු චලනයක් ඇති වෙලා දුන්නේ. ඒ කියන්නේ එක රැයකින් ලොකු චලනයක් ඇති වෙලා ටක් ගාලා මහද්වීප ටික මේ විදිහට හැදුනද? නෑ නේද? එහෙම එකක් නෙමෙයි මහද්වීප ප්‍රාවිතක මේ තැටි භූකාර කල්පිත නුක් කියන්නේ. මේක අවුරුදු මිලියන ගාණක් තිස්සේ වෙච්ච දෙයක්. අදටත් වෙනවා.
අදරත් අපේ තැටි පාවෙනවා අපිට නොතේරුණාට. හරි. ඒ නිසා මේක එකවර සිද්ධ වෙච්ච විශාල චලනයකින් වෙච්ච දෙයක් නෙමෙයි. මේක අවුරුදු මිලියන ගානක ඉඳලා සිද්ධ වෙච්ච චලනයක ප්‍රතිඵලයක්. අද තියෙන මහත් දේ පහන් උතන. ඒ නිසා මේක හතරවෙනි එක වැරදි. හරි. හතරවෙනි එක වැරදි. ඊළඟට පහ හරි මහත් දීප භාවිත කළ විතර විකල්පයක් ලෙස. ඒක ගන්න පුළුවන්. පහත භූරක්ෂණ ඇසුරෙන් යමහල් ක්‍රියාකාරීත්වයේ ආශ්‍රිත ලක්ෂණය වනුයේ. පහත භූලක්ෂණ ඇසුරෙන් යමහල් ක්‍රියාකාරීත්වයේ ආශ්‍රිත ලක්ෂණය වනුයේ. නැමිකඳු නෑ, විභේද නෑ, සාගරික වැටි නෑ. ආගබ් පුතා ගීසර කියන එක යමහල් ලක්ෂණයක් නේද? අපි ඉගෙන ගත්තා නේද මේක ගීසර සහ උණුදිය උල්පත් කියලා මතකද? යමහල් භූලක්ෂණ යටතේ. අතන මොක නිෂ්ක්‍රාන්ත යමහල් ලක්ෂණයක් විදිහට තමයි අපි ඉගෙන ගත්තේ. යමහල් කියන්නේ ගිනි කඳුනේ. right. එහෙනම් 6ට පිළිතුර 5. 7 සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වූ මුහුදු දෙක වනුයේ. මොකද පුතේ? රතු මුහුද නැහැ. බෝල්ටික් මුහුද නැහැ. දෙක කළු මුහුද, කහ මුහුද නැහැ. 3 බලන්න. කැස්පියන් මුහුද, මල මුහුද. උදා කැස්පියන් මුහුද සම්පූර්ණයෙන්ම ගොඩබිමකින් වට වෙච්ච මුහුදක්. මල මුහුදත් සම්පූර්ණයෙන්ම ගොඩබිමකින් වට වෙච්ච මුහුදක්. දැන් මම ඔයාලට මේ පෙරේදා මේ ප්‍රශ්නේ මම හදන වෙලාවේ මට අහුණා මේ මල මුහුදයි එතන ගාසා තීරය, ඊශ්‍රායලය, ජෝර්දානය කියන රට, ඒ රටවල් දෙකට මායිම්වනේ මේ මල මුහුද පිරලා තියෙන්නේ. ජෝර්දානය මේ පැත්තෙන්, අනිත් පැත්තෙන් ඊශ්‍රායලය. ඒ රටවල් දෙකට මායිමට තමයි මේ හරියටම මල මුහුද පිහිටලා තියෙන්නේ. එතනම එහා පැත්තේ ගාසා තීරය. ඉතින් ඔය මැප් එක මම ඔයගලන්ට දැම්මා මේ ඔයගලගේ ගෲප් එකට. මට ඒක අහුවෙච්ච වෙලාවේ මම ඒක දැම්මා. මොකද ගොඩක් දරුවෝ ඉල්ලලා තිබුණා සර් ගාසා තීරය තියෙන්නේ කොහෙද? මේ අර මම ඊට කලින් ලකුණු කරන්න දැම්මනේ ගාසා තීරය. හරි. මම ලකුණු කරන්න දැම්මා මේ අර මේ වෙහෙක. ඒ නිසා දැන් ඔයගලන්ට ඔන්න බලලා ආයි ලකුණු කරගන්න පුළුවන් එක. හරි. එහෙනම් පිළිතුර 3. මෙන්න මේ එරල් මුහුදත් පුතා එහෙම එකක් තමයි. එරල් මුහුදත් වටෙන්ම ගොඩබිමින් වට වෙලා දිනේ. හැබැයි අද ඒක මුහුදක් කියන්න බෑ. අද මේකේ වතුර බිඳුවක්වත් නැහැ. එරල් මුහුද සම්පූර්ණයෙන්ම හිඳිලා අවසන් වුණා. හරි. එරල් මුහුද. right. එහෙනම් 7ට පිළිතුර 3. ඊළඟට 8 වෙනි එක AB සහ C වශයෙන් දක්වා ඇති භූලක්ෂණ නිවැරදිව නම් කර ඇති පිළිතුර වනුයේ. පුතා ABC නිවැරදිව තියෙන්නේ. බලන්න A වලින් පෙන්වන්නේ මොකද්ද පුතේ? පාකොලිතක්ද? නෑ නේද? ලැකොලිතක් නේද? මේ මෙහෙම ලැකොලිතක්. අර සීඩර් ගස් හැඩති ලකුලිතේ මතක තියෙනවද? ඒක ලැකොලිතේ කියන එක ටක් ගාලා මතක් වෙනවා මේක ලැකොලිතේ. නැත්තම් ළමයි ලැකොලිතේයි ලොකොලිතේයි මාරු කරගන්නවා. මේ තියෙන්නේ ලොපොලිතේ පීරිසියක් වගේ එක. පීරිසියක් වගේ ඒක ලොපොලිතේ. හරි. මේ තියෙන්නේ මේ ආස්තරය. කියන්නේ කෙලින්ම මේ හරි තිරස් අතර හරියටම තියෙන එක. ආස්තරය. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ ලැකොලිත, ලොපොලිත, ආස්තර. පිළිතුර 3. පිළිතුර 3. 9. පහත රූප සටහනෙහි දැක්වෙන භූලක්ෂණය හඳුන්වන්නේ. උදා මේ ලක්ෂණය දැන් ඕගොල්ලන්ට ටිකක් හුරු වෙන්න ඕන. මොකද්ද මේ ලක්ෂණය? පාබිත උඩින් තියෙනවා, ලඹබිත පහලින් තියෙනවා. මොකද්ද මේ ලක්ෂණය? සාමාන්‍ය ආතති විභේදයක්ද? නෑ. සාමාන්‍ය සිරස් විභේදයක්ද? නෑ. උදා පාබිතය ඉහළට එනවා කියන්නේ මේක ප්‍රතිවර්තනයක් වෙලා තියෙනවා මෙතන. ඒ කියන්නේ උඩ යටි කුරු වීමක් වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය විභේදයක තියෙන්නේ පාබිතේ පහලින් තියෙන්නේ. ලඹබිතේ උඩින් තියෙන්නේ. නමුත් දැන් මෙතන ඔබට පේනවා ඇති පාබිතේ උඩට ඇවිල්ලා ලඹබිතේ පහළට ගිහිල්ලා. එහෙනම් මෙතන තියෙන්නේ අනිත් පැත්ත ගැහිච්ච විභේදයක්. ඒ කියන්නේ ප්‍රතිවර්තන විභේදයක්. අපි ඒකට තව නමක් කියනවා උඩුකුරු විභේදයක් කියලා. එහෙනම් මෙතන තියෙන්නේ උඩුකුරු විභේදයක්. පාබිතේ ඉහළින් ලඹබිත පහළින්. right. දැන් මේ පාබිතේ ගිහිල්ලා මෙයා උඩ කඩාගෙන වැටුණොත් දැන් තව සමපීඩන බලය එල්ල වෙලා. දැන් මෙහෙනුයි සමපීඩන බලය තව එල්ල වුණොත් මේ පාබිතේ ගිහිල්ලා ලඹබිතේ මත කඩාගෙන වැටෙනවා. පාබිතේ ගිහිල්ලා ලඹබිතේ මත කඩාගෙන වැටෙනවා. ඒතර අපි එකට කියන මොකක් කියලාද? උල්ලංඝි විභේදය කියලා. උල්ලංඝි විභේදය කියලා. right. එහෙනම් 9ට 3 10. හෙක්ලා ගිනිකන්ද පිහිටා ඇති රට. අයිස්ලන්තය නේද? ඔයගොල්ලෝ අහලා ඇති අයිස්ලන්තේ උරුණෝ දෙසුරියන්. අහලා තියෙනවද? කවුද? හෙක්ලා සහ කැට්ලා. හෙක්ලා සහ කැට්ලා. හරි. අයිස්ලන්තේ උරුණෝ වූ දෙසුරියන්. හෙක්ලා සහ කැට්ලා. ඉතින් ඒ ගිනිකන්දට කාන්තාවන්ගේ නම් දාලා තියෙන හේතුව නම් මම දන්නේ නැහැ. හරි. ඒකට ඉතින් මෙහෙම හිතන්න පුළුවන්. ඉතින් ගිනිකන්දත් නිකන් කාන්තාවක් වගේනේ.
ඈත ඉඳලා බලනකොට ලස්සනයි, ළඟට ගියොත් සමහර වෙලාවට විනාශයක් වෙන්න පුළුවන්. හරි. දැන් ගෑල්ලම තරහ වෙන්න එපා මාත් එක්ක. මම කියන කතාව නෙමෙයි පුතා වහමද? රයිට්. එතකොට එහෙනම් 10ට පිළිතුර 5. අයිස්ලන්තය. 11 නග්නීකරණ කාරක සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. දෙවන ගණයේ භූරූප නිර්මාණයට දායක වේ. ගන්න පුළුවන්ද? නෑ නේද පුතා? නග්නීකරණ කාරක වලින් දෙවන ගණයේ භූරූප හදනවද? නෑ. පොළව අභ්‍යන්තරයේ බලපෑම නිසා ඇතිවේ. එක ගන්න පුළුවන්ද? පොළව අභ්‍යන්තරයේ බලපෑම නිසා නෑ, එකක් ගන්න බෑ. මෙතන අහන්නේ නිවැරදි එක. තුන්වන ගණයේ භූරූප නිර්මාණයට දායක වේ. අන්න එක ගන්න පුළුවන්. පුතා ඇත්තටම නග්නීකරණ කාරක වලින් නිර්මාණය කරන්නේ තෙවන ගණයේ භූ ලක්ෂණ. ගන්න පුළුවන්. විභේද හා නැමිකඳු නිර්මාණයට දායක වේ. ඒක ගන්න බෑ. අවකාශීය කාලින වශයෙන් ගතිකත්වයක් නොමැත. පුතා ගතිකත්වයක් තියෙනවා. සුළඟ ගත්තත් වර්ෂාපතනය ගත්තත් ගතිකත්වයක් තියෙනවා තැනකින් තැනකට. එහෙනම් ඒක ගන්නත් බෑ. පිළිතුර 3. 11ට 3. 12 පහත රූප සටහන් වලින් ප්‍රධාන නිෂ්ක්‍රාන්ත යමහල් ලක්ෂණ කීපයක් දැක්වේ. ඒවා අනුපිළිවෙලින් දැක්වූ විට පුතා මේ එකෙන් පෙන්වන්නේ මොකද්ද ලක්ෂණය? එකෙන් මොන යමහලක්ද පුතා? අම්ල ලාවා සිකරයක්. පේනවා ඇති උත්තල හැඩයක් තියෙන්නේ, උසින් වැඩි නේද? දැන් මේකේ ලාවවල සිලිකා සංයුතිය වැඩි හින්දා තමයි මේකේ ආම්ලිකතාවය වැඩි වෙලා මේ යමහල උසින් වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලාව යමහල් මුඛයේ ඉඳලා ගොඩාක් ඈතට ගලාගෙන යන්නේ නැහැ. ගලා යාමේ හැකියාව අඩුයි. උකු ගතිය වැඩි. ඒ නිසා යමහලේ මුඛයේ දෙපසම ලාව තැම්පත් වෙලා මෙවැනි උත්තල හැඩති උත්තල බෑවුමක් තියෙන උසින් වැඩි යමහලක් හැදෙනවා. ඒකට අපි කියනවා අම්ල ලාවා සිකරය. ඊළඟ මේ තියෙන බාස්මික ලාවා පලිය. දැන් මේකේ සිලිකා අඩු නිසා ලාව ගොඩාක් ඈතට මෙහෙම ගලාගෙන යනවා. හරි. එතකොට එහෙනම් මේක අපි ගන්නවා බාස්මික ලාවා පලිය උසින් අඩුයි, පළලින් වැඩි. ඊළඟට මේ තියෙන්නේ සංයුක්ත යමහලක්. ඒ කියන්නේ ලාවා විධාරණයට ප්‍රධාන මුඛයට අමතරව අතුරු මුඛු හෙවත් පරපුටු පරපුටු කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේකට අපි කියනවා සංයුක්ත කේතුව කියලා. එහෙනම් පිළිතුර වෙන්නේ මොකක්ද පුතා? අම්ල ලාවා සිකරය, බාස්මික ලාවා පලිහ සහ සංයුක්ත යමහල. පිළිතුර 2. ඊළඟ 13 වෙනි එක ඛනිජ සම්පත් වර්ගීකරණයට අනුව ලෝහමය නොවන ගණයට අයත් නොවන ඛනිජයක. පුතා මෙතන නොවන කියන එක කපා ගන්න දෙවෙනි සැරේට තියෙන එක. මෙතන වන කියලා හදාගන්න. ඛනිජ සම්පත් වර්ගීකරණයට අනුව ලෝහමය නොවන ගණයට අයත් වන ඛනිජයකි. අන්න එහෙම හදාගන්න. මොකද පුතේ? ලෝහමය ගණයට අයත් නොවන ඛනිජයක්. සංස්ටන් ලෝහමය ගණයට අයත් වෙනවා. රූටයිල්, ඉල්මනයිට්, යපස් මේ ඔක්කොම ලෝහමය ගණයට අයත් වෙනවා. හැබැයි මිනිරම් කියන එක ලෝහමය ගණයට අයත් වෙන්නේ නැහැ. එහෙනම් 13ට පිළිතුර 5. 14 මොකද්ද මේ ලක්ෂණය? ගංගාවක යෞවන අවස්ථාවේ නිර්මාණය වෙන මේ ලක්ෂණය මොකද්ද කියලා අහන්න. මොකද්ද? නෙත්ති නෙරු විතරද? පුතා නෙත්ති නෙරුවත් එක්ක මෙතන ගන්ධංගරය කියන ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේකේ හරි පිළිතුර වෙන්නේ ගන්ධංගර සහ නෙත්ති නෙරු. පිළිතුර 1. පිළිතුර 1. ගන්ධංගර සහ නෙත්ති නෙරු. 14ට 1. 14ට 1. ඊළඟට 15 ගංගාවක් ඇසුරින් නිර්මාණය වන ABC සහ D යනුවෙන් දක්වා ඇති භූ ලක්ෂණ නිවැරදිව නම් කර ඇත්තේ. පුතා ABCD නිවැරදිව තියෙන්නේ මොන පිළිතුරේද? අපි නිකන් චුට්ටක් බලමු කලින්. A වලින් පෙන්වන්නේ මොකද්ද ලක්ෂණය? එනේ ගම් කණ්ඩි වගේ නේද පේන්නේ? ටික උසට. B වලින් පෙන්වන ලක්ෂණය මොකද්ද? දුනු විලක් නේද පුතා? right. C වලින් පෙන්වන ලක්ෂණය මොකද්ද? පුතා ඔයගොල්ලෝ දන්නවා මේ ගංගාවක් මුහුදට අවතීර්ණ වෙන ආසන්නම තැන ගංගාව රැගෙන ආපු, ඒ කියන්නේ මෙතෙක් පරිවහනය කරලා නිදි සාධනය නොකරපු, මෙතෙක් නිදි සාධනය නොකරපු භූම ද්‍රව්‍ය කට් කරා මම. ඔය ෂෙහානි මයික් එක ඔෆ් කරගන්නවද? පන්තිම මම අයින් කරන්නද ඔයාව? ගොම් පාට්ටයක් වෙන්න එපා උදේ පාන්දර පන්තිවල.
B වලින් පෙන්වන්නේ දුණු වෙලාව. ඊළඟට C වලින් පෙන්වන්නේ ඩෙල්ටාවක්. දැන් මම පැහැදිලි කරන්න ගියේ පැහැදිලි කරන්නේ නැහැ. C වලින් පෙන්වන්නේ ඩෙල්ටාවක්. D වලින් පෙන්වන්නේ අපසාකාර. එහෙනම් පිළිතුර වෙන්න ඕන A ගංකණ්ඩි, B දුණු වෙලා, C ඩෙල්ටා, D අපසාකාර. ඊළඟට 16 පහත ABC වශයෙන් දක්වා ඇති භූලක්ෂණ නිවැරදිව නම් කර ඇති පිළිතුර කුමක්ද කියලා අහනවා. ඇත්තට මෙතන C එකක් නැහැ, B විතරයි තියෙන්නේ. C කපා ගන්න. C නෑ. AB වලින් දක්වලා තියෙන භූලක්ෂණ දෙක අහන්නේ. දැන් A වලින් පෙන්වන්නේ මොන ඩෙල්ටාවක්ද? චාපාකාර ඩෙල්ටාවක් නේද? දැන් ඔය නයිල් ගංගාවේ තියෙන්නේ මෙවැනි ඩෙල්ටාවක්. ලෝකේ විශාලතම ඩෙල්ටාව ඇහුවොත් ඒ නයිල් ගංගාවේ ඩෙල්ටාව. ඒ තමයි ලෝකේ තියෙන ලොකුම ඩෙල්ටාව. හරි. ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ චාපාකාර ඩෙල්ටාවක්. ඒකට හේතුව තමයි පුතා නයිල් ගංගා මගින් විශාල භාරයක් අරන් කියන්නේ බොහොම අර කාන්තාර වලින් කාදනය කරගත්ත දූවිලි මේ නයිල් ගංගාවට එකතු වෙනවා. ඒතර විශාල රොම්මඩ ප්‍රමාණයක්, විශාල දූවිලි ප්‍රමාණයක් නයිල් ගංගාවට තියෙනවා. හරි. නයිල් ගංගාවේ කාදනය කරගෙන එහෙම එකතු කරගෙන ඒ දූවිලි ඒ රොම්මඩ ටික තමයි මේ විශාල කලාපයක මෙහෙම තැම්පත් කරලා තියෙන්නේ. හරි. ඇලුවියල් ෆෑන් එකක්. සම්පූර්ණ දියලු අවානක් විදිහට. මේක අවානක හැඩයකට. හරි. ඒකයි චාපාකාර චාපයක් හැඩයකට. මේ තැම්පත් වීම සිද්ධ වෙනවා. ඊළඟට මේ තියෙන්නේ පක්ෂියෙකුගේ පාදයක් වගේ නිර්මාණය වෙච්ච ඩෙල්ටාවක්. ඒ නිසා මේකට අපි කියනවා පක්ෂිපාද ඩෙල්ටාව කියලා. එහෙනම් චාපාකාර පක්ෂිපාද පිළිතුර 2. චාපාකාර පක්ෂිපාද. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය පැපුවා නිව්ගිනියා දූපත අයත් මහද්වීපය වෙනුවේ. පුතා ඕස්ට්‍රේලියානු මහද්වීපයට අයත් වෙන්නේ. ඕස්ට්‍රේලියා මහද්වීපයට. පිළිතුර 3. ඊළඟට අද එන්න අරුණෙල්ල අද ප්‍රශ්න පත්‍රයේ අරුණෙල්ල එකටත් එන්න. ලෝකයේ වඩාත් උසින්ම පිහිටා ඇති සානුව වනුවේ. මොකක්ද පුතා? වඩාත් උසින්ම පිහිටි සානුව. ටිබෙට් සානුව. මේක තමයි ලෝකයේ පියස්ස කියලා අපි හඳුන්වන්නේ. ටිබෙට් සානුව. ශ්‍රී ලංකාවේ සුළුපොල් ත්‍රිකෝණයේ පිහිටා ඇත්තේ රන්න, තංගල්ල, මිද්දෙනිය. ලංකාවේ සුළුපොල් ත්‍රිකෝණයේ පිළිලා තියෙන රන්න, තංගල්ල, මිද්දෙනිය. දැන් මේක නම් මේ බූරුප වලට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අර මේක දැන් අපි කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න ටික ඉවර කරානේ. මට මේක දෙන්න බැරි වුණා කෘෂිකර්මාන්තයට. ඒ නිසා මම මෙතනට ආයෙ එකතු කරේ. හරි. දැන් මේ දවස්වල අපි කරන්නේ බූරුප වලට අදාළ ප්‍රශ්නනේ. හරි. ඒතර දැන් අපි ප්‍රශ්න 200කට වඩා කතා කරා බූරුප වලින් විතරක්. MCQ. ශ්‍රී ලංකාවේ රත්තොට, මීඩියාගොඩ, බොරලැස්ගමුව වැනි ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති ඛනිජය වන්නේ. මොකක්ද? රත්තොටයි, මීඩියාගොඩයි, බොරලැස්ගමුවයි. කෙයොලින් මැටි. කෙයොලින් මැටි තමයි වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන ওই ප්‍රදේශවල. පිළිතුර 3. 23. 21 පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශයේ වැරදි එක අහන්නේ. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ වැඩි වශයෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ රතු දුඹුරු පසය. ඒක හරි. නිවැරදි ප්‍රකාශයක්. යාපනයේ අර්ධද්වීපයේ බහුලවම ප්‍රයෝජනයට ගනු ලබන්නේ භූගත ජලයයි. ඒකත් හරි නේද? ඔව්. ගල්ෆ්, අගුල්හාස්, කුරෝෂිබෝ උණුසුම් ප්‍රවාහ වේ. ඔය තුනම උණුසුම් ප්‍රවාහ. ගල්ෆ් එහෙමයි, අගුල්හාස් එහෙමයි, කුරෝෂිබෝ එහෙමයි. දැන් ඔය කුරෝෂිබෝ ප්‍රවාහයේ හින්දා තමයි ගොඩක් වෙලාවට ඔය ජපන් දූපත් වලට එහෙම වැස්ස එහෙම ගොඩක් වෙලා ලැබෙන්නේ. කුරෝෂිබෝ දූපත් නිසා. මේ ප්‍රවාහය නිසා. ඒවා ඉස්සරහට අපි දේශගුණේ පාඩමේදී ඔක්කොම කතා කරනවා. ඒවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඊළඟ ලැබ්‍රඩෝර් යනු උණුසුම් සාගර ප්‍රවාහයකේ. ලැබ්‍රඩෝර් යනු උණුසුම් සාගර. පුතා ඒක වැරදි නේද? ලැබ්‍රඩෝර් කියන්නේ සීත සාගර ප්‍රවාහයක් නේද? 4 වෙනි එක මේක වැරදි. ඊට පස්සේ 5 වෙනි එකේ කියනවා සෑම සමුද්‍රස්ථ භූමිකම්පාවකින්ම සුනාමියක් ඇති නොවේ. ඒක හරි. හැම සමුද්‍රස්ථ භූමිකම්පාවකින්ම සුනාමිය ඇති වෙන්නේ නෑ පුතා. කාන්තාර භූදර්ශනයේ නිර්මාණය වීම කෙරෙහි බලපාන ප්‍රධානම කාරකය වන්නේ මොකද්ද පුතේ? සූර්ය ශක්තිය හේතු කරගෙන ඇතිවන භෞතික ජීර්ණය. පුතා ඇත්තනම කාන්තාරවල ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ භෞතික ජීර්ණය. ඒකට ප්‍රධාන හේතුව තමයි උෂ්ණත්වයේ සිද්ධ වෙන උච්චාවචනය. ඒ කියන්නේ දෛනික උෂ්ණත්වන්තරයේ ඉහළ අගයක් ගැනීම. දැන් දහවලේදී කාන්තාරයට අධික
උෂ්ණත්වයක් ඇති වෙනවා දහවලේදී සාමාන්‍ය 38ක් 39ක් වගේ වුණත් වැඩි වෙන්න පුළුවන්. රාත්‍රියේදී ඍණ මට්ටම දක්වා උෂ්ණත්වය අඩු වෙනවා. ඒත් මේක දීර්ඝ කාලයක් වෙනකොට අර දහවලේදී අධික උෂ්ණත්වය නිසා පාසාන රත් වෙනවා, කොටස් වලට කැඩිලා බිඳලා යනවා. ඒ කියන්නේ රත් වෙනවා, ප්‍රසාරණය වෙනවා. රාත්‍රී කාලයේද පාසාන සිසිල් වෙනවා, සංකෝචනය වෙනවා. රත් වීම, ප්‍රසාරණය වීම සහ සංකෝචනය කියන ක්‍රියාවලියට ඒ පාසාන දීර්ඝ කාලයක් ලක් වෙනකොට පාසාන වල ඒකාබද්ධතාවය බිඳලා ගිහලා පාසාන කොටස් වලට කැඩිලා බිඳලා යනවා. ඒක තමයි අපි භෞතික ජීර්ණය කියන්නේ. ඒ කැඩි බිඳ යාමේ ආකාර කිහිපයක් තියෙනවා. විවස්තරණය, කුට්ටි ඛණ්ඩනය, කැඩිති ඛණ්ඩනය කියලා. ඒව මම ඔයගලන්ට ඉගෙනුවා පාසාන පාඩමේදී. දැන් එහෙනම් මෙතන භෞතික ජීර්ණය තමයි එහෙනම් ප්‍රබල වෙන්නේ. රසායනික ජීර්ණයක් ඇත්තම වෙන්නේ නැති තරම් කාන්තාරයක. මොකද ජලය තියෙන්න ඕන සාමාන්‍ය රසායනික ජීර්ණයක් වෙන්නේ ජලයත් එක්කනේ අපි ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියා වෙන්නේ මේ රසායනික right. එහෙනම් 22කට පිළිතුර 1. ඊළඟට 23 කෝඩයක අසරණ ලද බිත්තරවල මුදුන් සේපෙනෙන නිදිසාදිත ලක්ෂණය මොකක්ද කියලා අහනවා. ඩ්‍රම්ලින. මේක ග්ලැසියර් නිදිසාදිත ලක්ෂණය. ඩ්‍රම්ලින. 24 කිලෝමීටර ගණනාවක් පොළොව අභ්‍යන්තරයේ තොරතුරු මිනිසාට ලබා ගත හැකි ක්‍රමවේදය වන්නේ. මොකද පුතා ක්‍රමවේදය? භූකම්පන තරංග ඇසුරේ. මේවා කෘත්‍රිමවත් මිනිස්සු විසින් ඇති කරනවා. ඒ වගේම ස්වභාවිකව කැටි චලනය නිසා ඇතිවන භූකම්පන වලිනුත් ඒ තරංග ආධාර කරගෙන පොළොව අභ්‍යන්තරය පිළිබඳව තොරතුරු ලබාගෙන තියෙනවා. ඇත්තටම ඉතින් ඔහොම තමයි තොරතුරු ගන්නෙ. ගොඩාක් ගැඹුරේ. සාමාන්‍යයෙන් අපිට ඔය කරන ලද මිහි විදුම් වලින් හැරීම් වලින් උපරිම කිලෝමීටර 10ක් 15ක් යනකම් තොරතුරු ගත හැකි. නමුත් ඊට වඩා තොරතුරු ගන්න බැහැ. එහෙනම් අපේ පෘථුවියේ අභ්‍යන්තරය සාමාන්‍යයෙන් කිලෝමීටර මේ කොච්චරක් ගැඹුරට තියෙනවද? කොච්චරක් තියෙනවද? ගැඹුර කොච්චරක් තියෙනවද? පොළොව අභ්‍යන්තරයේ ගැඹුර කියන්න බලන්න. අපේ පෘථුවි කේන්ද්‍රයට ගැඹුර කොච්චරක්ද? කිලෝමීටර් 6200. 6200 කියේ මම උෂ්ණත්වය 71යි. 6378යි. 6300 78යි. 78ක් 6378 කිලෝමීටර හරියට ගත්තොත් මේකේ පෘථුවි අභ්‍යන්තරයට දිග තියෙන. ඒ කියන්නේ පෘථුවියේ මේ හරියට ගත්තොත් අරය. හරි. අරය. ඊළඟට එතකොට එච්චරක් ගැඹුරක තොරතුරු ගන්න නම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ භූකම්පන තරංග. ආක්‍රාන්ත යමහල් ක්‍රියාකාරීත්වය නිසා නිර්මාණය වන ප්‍රධාන භූලක්ෂණ තුනක් නිවැරදිව දැක්වෙන්නේ පහත සඳහන් කවර පින්තූරයේද කියලා අහනවා. ඩයිකේ ආක්‍රාන්තයි, ආස්තර ආක්‍රාන්තයි, හැබැයි ජිත්‍රේ කියන එක එහෙම එකක් නෙමෙයි. ආස්තර ආක්‍රාන්තයි, ලැකොලිත ආක්‍රාන්තයි, හෝස්ටේ කියන එක ගන්න බෑ. ඩයිකේ ආක්‍රාන්තයි, ආස්තර, ලැකොලිත. පුතා තුන ගන්න පුළුවන්. තුනේ මේ තුන් දෙනාම ආක්‍රාන්ත භූලක්ෂණ. මේකේ ක්‍රේට ගන්න බෑ, මේකේ ක්‍රේට තියෙනවා ගන්න බෑ. right. ඊළඟට 26 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ඒවා අතුරෙන් පළමු ගණයේ භූලක්ෂණ දෙකක් දැක්වෙන වර්ණය කුමක්ද? පුතා පළවෙනි ගණයේ භූලක්ෂණ ලෝකෙම තියෙන සාගර හා මහද්වීප තමයි. ඒ නිසා පිළිතුර වෙන්නේ 3. මේවා මහා පරිමාණයේ භූරූප, විශාල ප්‍රමාණයක පැතිරිච්ච භූරූප. දැන් අනිකුත් හැම භූරූපයක්ම තියෙන්නේ මේවා ඇතුලේ. දෙවන ගණයේ තුන්වෙනි ගණයේ භූරූප තියෙන්නේ මේ මහද්වීප හා සාගර තුල. නිසා පළමු ගණයේ භූරූප නැත්තම් මේ ලෝකේ විශාලම පරිමාණයේ භූරූප වෙන්නේ මහද්වීප හා සාගර. ඉතින් ඒ භූරූප නිර්මාණය පිළිබඳව තමයි අර අපි මතවාද දෙකක් කතා කරේ, තැටි භූකාරක කල්පිතය සහ මහද්වීප ප්ලාවිත කල්පිතය කියලා. right. ඊළඟට 27 සමුද්‍රස්ථ ආඝාත වැඩිම සංඛ්‍යාවක් පවතින්නේ පහත සඳහන් කවර සාගරයකද? උතුරු පැසිෆික් සාගරය. පිළිතුර 1. උතුරු පැසිෆික් සාගරය. මහද්වීප ග්ලැසියර්කරණය හරහා ලෝකයේ බිහි වූ කඩතොළු සහිත වෙරළ කලාපයකට හොඳම නිදසුනක් වන්නේ පුතා ස්කැන්ඩිනේවියානු වෙරළ. මේක තමයි ලෝකයේ මහද්වීප ග්ලැසියර්කරණය නිසා කඩතොළු සහිත වෙරළක් විදිහට අපිට වර්තමානයේ හරිය පැහැදිලිව දකින්න පුළුවන් වෙරළ තීරය ස්කැන්ඩිනේවියානු වෙරළ. දැන්ට උනත් ඕගොල්ලෝ ලෝක සිතියමක් අරගෙන බලන්න ස්කැන්ඩිනේවියානු වෙරළ මොන වගේද කියලා. හරියම කඩතොළු සහිත වෙරළ තීරයක් තියෙනවා. හරි නිකන් බලන්න මැප් එක අරගෙන. එතකොට ෆියෝඩ වෙරළ අපි කියලා භූලක්ෂණයක් ඉගෙන ගත්තේ. ග්ලැසියර් මහද්වීප ග්ලැසියර් කාදිත ලක්ෂණය. ඒ හොඳ ෆියෝඩ වෙරළක් තමයි ස්කැන්ඩිනේවියානු වෙරළ. 28ට 1. 29
දැනට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම භූගත ජලධරය පිහිටා ඇති ස්ථානය. පුතා කොහෙද? මේක මාර වැදගත් අපේ ජලය පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් මේ. වනාත විල්ලුව 29/3 වනාත විල්ලුව. දැනට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම භූගත ජලධරය වෙන්නේ වනාත විල්ලුව. 30 ශ්‍රී ලංකාවේ සෙසු සීලුම වරාය වලට වඩා මෑතකදී ඉදිකරන ලද හම්බන්තොට මාගම්පුර වරායේ විශේෂත්වය වන්නේ මොකද පුතා? මුළුමනින්ම ගොඩබිම හාරා නිර්මාණය කළ වරායක් වීම. පිළිතුර 4. මුළුමනින්ම ගොඩබිම හාරා නිර්මාණය කළ වරායක් වීම. ඔය හම්බන්තොට වරාය විශේෂත්වය ඒක. හරි. දැන් දෙවෙනි එකත් ගන්න පුළුවන්. නමුත් දෙවෙනි එකකට වඩා විශේෂ වෙන්නේ මේක. මොකද දෙවෙනි එක ගත්තොත් එහෙම කොළඹත් ඒ වගේ විශේෂත්වයක් තියෙනවා. නැගෙනහිර බටහිර මුහුදු මාර්ගයට ආසන්න කොළඹත් ආසන්න නේ. පොඩි වෙනසක් නේ දෙන්නේ. හරි. ඒ නිසා මේකේ අර විශේෂම දේ වෙන්නේ 4. විශේෂම දේ. right. එහෙනම් අද අපි MCQ වොන්න 30ක් කතා කරා. දැන් ගොඩක් වෙලාවට අපි එහෙනම් දැන් භූරූප වලින් MCQ ගොඩක් කතා කරා 200කටත් වඩා. දැන් භූරූප ඉවර වෙනවා. අපි ලබන සතියේ ඉඳලා සංඛ්‍යානයට අදාළ MCQ කතා කරන්න පටන් ගන්නවා. හැම දවසකම 30කට වැඩි ගානක්. දැන් අද 30යි අපි මීට කලින් 40 35 40 එහෙම කතා කරා. දැන් අද නම් 30යි කතා කළේ. right. ඊළඟට මෙන්න මේ කෙටි ප්‍රශ්න වලට උත්තර ඔබට එක පැත්තකින් හම්බ වෙනවා. දැන් මේ නායම් පාඩම මම තියරි පන්ති උගන්වනවා. ඒකෙන් අරගන්න මේකට කොටස්. මම සාමාන්‍ය කෙටි ප්‍රශ්න වලට උත්තර දෙනවා අඩුයි පන්තියේ. ඒක ළමයින්ට ලියන්න තමයි ගොඩක් වෙලාවට මම දෙන්නේ. හරි. ශ්‍රී ලංකාවේ නායම් කළමනාකරණය සඳහා ගෙන ඇති පියවර දක්වන්න. ඔබට මේක දක්වන්න පුළුවන්. මම ඇත්තටම තියරි නෝට් එකේ මේක එහෙම් පිටින් මේ gediya පිටින්ම මම ප්‍රශ්න දීලා තියෙනවා. තියරි නෝට් එකේ. ඒතර ඒක එහෙම මෙතනට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක එහෙම මොතනට ලියන්න. මතකෙන් ලියන්න හැබැයි. මේ කෙටි ප්‍රශ්න වල අනිවාර්යෙන් මතකෙන්ම ලියන්න. ශ්‍රී ලංකාවේ පස සංරක්ෂණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග. යාන්ත්‍රික ක්‍රම ටිකයි, ජෛව විද්‍යාත්මක ක්‍රම ටිකයි, භෝග විද්‍යාත්මක ක්‍රම ටිකයි ලියන්න ඕනේ මෙතන. විස්තර කළා. පස සංරක්ෂණයට ගත්ත ක්‍රියාමාර්ග. එච්චර ලියන්න තියෙන්නේ. ඒ මම ඒ ටික දුන්නා ඔයගලන් තීර නෝට් එකේ. හරි. ඊළඟට පෘථිවියේ විවිධ භූරූප නිර්මාණයේදී කාලගුණික මූලිකාංගවල කාර්යභාරය පැහැදිලි කරන්න. මෙතන පැහැදිලිව ලියන්න තියෙන පුතා භූරූප හැදෙන්න කාලගුණික මූලිකාංග කොහොමද දායක වෙන්නේ? දැන් ඕගොල්ලෝ මුලින් අඳුර ගන්න ඕන මොනවද කාලගුණික මූලිකාංග? උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ, පීඩනය, ආර්ද්‍රතාවය, සුළං මේ ඔක්කොම අපි ගන්නේ කාලගුණික මූලිකාංග කියලානේ. දැන් ඒව කොහොමද භූරූප නිර්මාණයට දායක වෙන්නේ? දැන් මුලින් ගන්න ගලන ජලය, ගංගා. ගලන ජලය කියන එක ඇති වෙන්නේ මොකක් හින්දාද? වර්ෂාපතනය කියන කාලගුණික මූලිකාංගයේ හින්දා. අපි වර්ෂණය කියලා ගමුකෝ. වර්ෂණ ආකාරයක් නේ වර්ෂාපතනය. වර්ෂණයේ හින්දා ඔන්න ගංගා භූලක්ෂණ නිර්මාණය වෙනවා. right. ඒ වගේම ග්ලැසියර් භූලක්ෂණ හැදෙන්නත් ඒ හිමපතනය කියන වර්ෂණ ආකාරය බලපාන. ඒතර ඒකත් ඒ වර්ෂණයට අදාළ කාලගුණික මූලිකාංගයක් හිමපතනය. හිමපතනය වෙන්නේ නැත්නම් ග්ලැසියර් නෑ. එහෙනම් ග්ලැසියර් භූලක්ෂණත් අපිට කතා කරන්න වෙන්නේ නෑ. බලන්න කොච්චර වැදගත් ප්‍රශ්නයක්ද කියලා මේක. ඒතර මේ වගේ එකක් විභාගයට එන්න පුළුවන්. මේව තමයි විභාග වලට එන ප්‍රශ්න. හරි. ඊළඟට සාගර තරංග සුළඟ නිසා ඇති වෙන්නේ. සාගර තරංග හින්දා තමයි වෙරළ භූදර්ශනය තුල චමත්කාර භූලක්ෂණ ගණනාවක් නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඒතර ඒක ගැන ලියන්න පුළුවන්. ඊළඟට තව මොනවද? ග්ලැසියර් හරි. ඊළඟට කාස්ට් භූදර්ශනය හැදෙන්නේ වර්ෂා ජලය නිසා. නිකම්ම ජලය නෙමෙයි. වායුගෝලය හරහා කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කරගත්ත වර්ෂා ජලය. හුණු ගලට වැටුනාම හුණු ගලත් එක්ක ප්‍රතික්‍රියා කරගෙන ඒ සමස්ත හුණු ගල් භූදර්ශනය නිර්මාණය කරනවා. නැත්නම් කාස්ට් භූදර්ශනය නිර්මාණය කරනවා. ඒත් එහෙනම් කාස්ට් හැදෙන්නේ කාලගුණික මූලිකාංගයක් හින්දා. හරි. ඊළඟට සුළං මේ කාන්තාර භූදර්ශනය. ඒකත් කාන්තාරවල භෞතික ජීර්ණයේ වැඩි හින්දානේ අච්චර වැලි ගොඩක් හැදිලා තියෙන්නේ. නැත්නම් වැලි කතරක් හැදෙන්නේ නැහැ නේ පුතා. වැලි කතර හැදුනේ මොකක් හින්දාද? භෞතික ජීර්ණයේ වැඩි හින්දා. භෞතික ජීර්ණයේ වැඩි වුණේ මොකක් හින්දාද? උෂ්ණත්වය කියන කාලගුණික මූලිකාංගය නිසා. ඒතර ඔන්න ඔය කතා ටික පැහැදිලි කරලා ලියන්න ඕන. තේරුණාද? මේක සුපිරි ප්‍රශ්නයක්. හරි. මේක සුපිරි ප්‍රශ්නයක්. පැහැදිලිද මම කියන කතාව? right. එහෙනම් ඔන්න ඔය ටික තමයි එතනට ලියවෙන්න ඕන. පෘථිවියේ විවිධ භූරූප නිර්මාණයේදී කාලගුණික මූලික. දැන් මෙතන කියන්නේ ගොඩක් වෙලාවට භූරූප හැදීමේදී මේ තුන්වන ගණයේ භූරූප නිර්මාණයට තමයි මේ කාලගුණික මූලිකාංග වැඩිපුර දායක වෙන්නේ.
හරි. තුන්වෙනි ගණේ. නැත්නම් පළවෙනි ගණේ භූරූප හදන්න කාලගුණික මූලිකාංග වල වැදගත්කමක් නැහැ. දෙවෙනි ගණේ භූරූප වලටත් නැහැ. ඒවා හැඩය වෙනස් කරන්න පස්සේ බලපාන වෙන්න පුළුවන්. දැන් විභේදයක් හැදුනම විභේදයේ අර තියෙන කොටු ගතිය අයින් වෙලා ඒක දැන් නිකන් මේ ගෙවිලා ගිහිල්ලා ඒ වගේ තලයක් හදන්න මේ කාලගුණික මූලිකාංග වැදගත් වෙනවා. නමුත් මූලිකව තුන්වන ගණේ භූලක්ෂණ තමයි ගොඩක් වෙලාවට කාලගුණික මූලිකාංග හරහා නිර්මාණය වෙන්නේ. ඒ කතාව කියලා මොනවද නිර්මාණය වෙන්නේ කියලා ගඟ ගලන ජලය අරගෙන ඒක පැහැදිලි කරන්න. ඊට පස්සේ කාන්තාර අරගෙන ඒකේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. දැන් මේවා ඇවිල්ලා ඔයගලන්ට පොඩි ක්‍රියේටිව් ගතියක් තියෙන්න ඕන මේක ලියන්න. දැන් හැම එකටම මම උත්තර දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි? ළමයි තුල ගොඩනගෙන්න ඕන මේ උත්තර ලිවීමේ හැකියාව. මම ඒකයි ඔයාලට හැමදාම ගෙදරදී ලියන්න දෙයක් දෙන්නේ. හරි? රයිට්. ඒ විදිහට ලියන්න. ඊළඟට මේ තියෙන රචනා ප්‍රශ්න දැන් අද නම් මේ රචනා ප්‍රශ්න කතා කරන්න බැරි මේ ඇවිල්ලා මහද්වීප ග්ලැසියර් සහ නිම්න ග්ලැසියර් වලට අදාළ රචනා ප්‍රශ්න. ග්ලැසියර් සම්බන්ධයෙන් මේ ප්‍රශ්න ටිකට උත්තර ලිව්වොත් සාමාන්‍ය වෙන විභාගයට එන්න ප්‍රශ්නයක් නැති තරම්. ඒ කියන්නේ විභාගයට එන්න පුළුවන් අවදානමක් තියෙන හැම ප්‍රශ්නයක්ම ග්ලැසියර් වලට අදාළව මෙන්න මේ ටිකේ ඇතුළත් වෙලා තියෙනවා. හරි? පැහැදිලිද? ඒ නිසා මේ ප්‍රශ්න 8 හරියට කරගත්තොත් ග්ලැසියර් කියන පාඩම ගොඩ. මේ ප්‍රශ්න 8ම අපි ඉස්සරහට පන්තියේ සාකච්ඡා කරනවා. හරි. right. හැම සතියකම මම ඔයාලට ලෝක සිතියම් ලකුණු කිරීමක් දෙනවා. ලෝක සිතියම් කොලයක් හැමෝගාම තියෙන්න ඕන. මෙන්න මේ ටික හැමෝම ඒකේ ලකුණු කරන්න ඕන. ඉතින් මේක මම තීරි පන්තියේ රිවිෂන් එකේ කළා තියෙන්නේ මම මේ පාඩම. ඒව මුලින් කරා ඒවා. මොකද මේවා අන්තිම කාලේ කරන්න තියාගන්න හොඳ ඒවා නෙමෙයි මුලින්ම කරා මේවා. ඒතර ළමයින්ට ටික කාලයක් තියෙනවා ඒවා ආයි බල මතකාවර්ජනය කරගන්න. ඒ නිසා මේ වගේ පාඩම් මම මුලින්ම කරනවා. අර සිතියම් වගේ පාඩම් අවසානයේට කරනවා. දැන් ගුරුවරු ඔය අනිත් පැත්ත කරන්නේ. ගුරුවරු මෙට්‍රික් සිතියම් පාඩම් මුලින්ම කරගන්නවා පන්තියේ. හරි මේවා අන්තිමට කරනවා. දෙපැත්ත මාරු වෙනවා. අන්තිමට මේවා ළමයින්ට මතක තියාගන්න වෙලාවකුත් නෑ මෙට්‍රික් සිතියම් අමතකත් වෙලා. හරි. ඒ විදිහට ප්ලෑන් එකක් නැතුව උගන්වන ගුරුවරුත් ඉන්නවා. මම කාටවත් බනිනව නෙමෙයි මේ. නමුත් මං හිතන්නේ දෙයක් කරනකොට හොඳ සැලසුමක් තියෙන්න ඕනම දෙයක. එතකොට තමයි මේ දේ සාර්ථක වෙන්නේ. හරි. දැන් ඒ නිසා මේ අවසාන කාලයට සිතියම් දාගත්ත එක ගැන මම අදටත් මාර්ග විදිහට සතුටු වෙනවා. හරි. සිතියම් ලකුණු කිරීම අපි මුලින් කරා. ඒතර ඒක මුලින් කරපු එක ගැන මම අදටත් සතුටු වෙනවා. හරි. දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවන්ට ඉතින් ඒක ඒ පාඩම් කොටස ආවරණය කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් මගේ 2023 පන්තියට එන්න. මම ඒක පටන් ගන්නකොට කියන්න. ගොඩක් වෙලා ලබන මාස වගේ මම ඒගොල්ලන්ට සිතියම් ලකුණු කිරීම පටන් ගන්නවා. 23 ආපු ළමයි. අර වෙලා තියෙන ප්‍රශ්නේ මම මෙලහකටත් පටන් අරගෙන මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක තාම ගොඩක් ළමයි මේ විෂය කරනවද කියලාවත් හිතලා නැහැ. රිසල්ට්ස් ඇවිල්ලා නැහැ. ආර්ට්ස් කරනවද කියලා තීරණය කළා නැහැ. පන්ති යන්නේ නැහැ සමහරු විෂය හරියට කන්ෆර්ම් නැති නිසා. ඒ වගේ ගැටලු ගොඩක් මැද තමයි මේ 2023 බැච් එකේ ඉන්නේ. ඒ නිසා අපේ පන්තිවල ගොඩාක් ළමයි නැහැ. තාම. හරි ඇත්තම කතාව කිව්වොත්. තාම යම් ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් ඒ ප්‍රමාණයට මේ පාඩම වගේ කරලා ඉවර කරොත් එහෙම අර ඊළඟට ඉන්න තව ගොඩක් ළමයින්ට ඒ පාඩම අතපසු වෙනවා. ඒ නිසා තමයි මම පොඩ්ඩක් මේ පාඩම නොකර දැන් මේ තියාගෙන ඉන්නේ 2023 ළමයි ටික. right. එතකොට මේ ටික ලකුණු කරන්න ශ්‍රී ලංකාව තුළ ගෙනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් රට. දැන් මේ වගේ එකක් ලකුණු කරනකොට මතක තියාගන්න ප්‍රශ්නාංකය අනිවාර්යෙන් දාන්න. සහ ලකුණු කළා දැන් එක්ස්ප්‍රස් නෞකාව අයත් රට සිංගප්පූරු නම් සිංගප්පූරු එතන ලියන්න. සිංගප්පූරුගේ ලියලා ප්‍රශ්නාංකෙත් දාන්න 1 කියලා. නැත්තම් ඕක බලන කෙනාට හොයාගන්න බෑ මේ මොකක්ද කියලා. පැහැදිලිද? නැත්තම් සමහරව ඔහේ නිකන් සිංගප්පූරු කියලා විතර ලකුණු කරලා දානවා. ඒතර මේක එකට අදාළ එකට මේක දෙකට අදාළ එකද කියලා අපි දන්නේ නැහැ. දැන් දෙකෙත් අහලා තියෙන රටක් ගැනනේ. ශ්‍රී ලංකාව වැඩිම තේ-යපන. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මූ මේ තේ-යපන අයන රට කියලා ලකුණු කරලා තියෙන්නේ සිංගප්පූරු. හිතන්න පුළුවන්. නමුත් ඒ නිසා ප්‍රශ්නාංකය අනිවාර්යෙන් දාන්න. විභාගයේදී මෙහෙම එනවා ලකුණු කරන්න. ඒ කියන්නේ මෙහෙම සෙට් එකක් එනවා වගේම මේ වගේත් ලකුණු කරන්න එනවා. ළමයාගේ සාමාන්‍ය දැනීම පරීක්ෂා කරමින් සිතියම් ලකුණු කිරීම එනවා විභාගයේදී. පැහැදිලිද? ඒ නිසා ඒක අපේ දරුවෝ මතක තියාගන්න. 1992 දී මිහිගත සමුළු පැවතු නගරය සෞම්‍ය කලාපීය තෘණභූමි දෙකක් ලොව ගැඹුරු මාර්ගාදේ. දැන් මේවා හොයලා ලකුණු කරන්න ඕන. ඇත්තටම මේ ටික ඔක්කොම අපි ලකුණු කරලා තියෙන්නේ. අර පිටු 60ක ටියුට් එකේ අපි ලකුණු කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් බලලා ඔයාලට මේකේ ලකුණු කරන්නයි තියෙන්නේ. හැබැයි මම යෝජනා කරන්නේ මතකයෙන් ලකුණු කරන්න. බලාගෙන ලකුණු කරන්න එපා තවදුරටත්. හරි. දැන් මේවා හැමදාම මෙහෙම සතියෙන් සතිය කරනකොට මේ ගොඩක් දේවල් ඕගලන්ගේ සාමාන්‍ය දේවල් බවට පත් වේ. එතකොට අර ලකුණු විභාගයේදී 10ක් ලකුණු කරන්න එනවනේ. ඒකෙන් අඩුතරමේ 8ක් 9ක්වත් 10න් 10න් බැරිවේ සමහරට 8ක් 9ක්වත් අපිට ගොඩ දා ගන්න පුළුවන්. මෙහෙම කරොත්.
නැත්තම් පුතේ එකක් දෙකක් තමයි. ගොඩාක් ළමයි ওই සිතියම් ලකුණු කිරීමෙන් හරියට ලකුණු කරන්නේ 1යි 2යි. අපි දන්නවනේ. ඒවා එහෙම වෙලා තින්නේ පන්තිවල හරියට ඒ දේවල් කෙරිලා නැහැ. ළමයින්ට ඒ දේවල් ආවරණය කළා නැහැ. ඔය මොනවා හරි ටිකක් මේ print කරලා ගෙනහලා දෙනවා. එහෙම කරාට ඒව සාර්ථක වෙන්නේ නැහැ. හරි. ඉතින් අපේ පන්තිවල දරුවන්ට මම හිතනවා මේවා හොඳට ලකුණු කරලා විභාගයේදී සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් වෙයි කියලා.